අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත ආමබන්තේ සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු වාසනාවන්ත පින්වතුනි ඔබ හැම දිනම අද බෞද්ධ රූපවාහිනිය ඔස්සේ සජීවී මේ ධර්ම දේශනාවට එකතු වෙන මොහොත ඇතුල් කෝට්ටේ උස්සත්ත මාවත නොම්බර 28 නිවසේ පදිංචි UD රූපානන්ද මහත්මයා SA රූපා විජිතාංගනේ යන දෙපළ ඒ පින්වතුන් වගේම මදුෂා කලනි කියන ඒ දියණිවරු දෙදෙනා එකතු කරගෙන මේ පින්වතුන් තමයි මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන්නේ. ඒ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද කරනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් පින් ඇතුව ඉපදිච්ච අය හිටියා. හැබැයි හැමෝටම නිවන් දකින්න ලැබුණේ නැහැ. බොහෝ දෙනෙකුට සෝවාන් වෙන්න අනාගාමි වෙන්න පවා පින තිබ්බය උත්සාහ නොකිරීම නිසා ප්‍රමාදේ නිසාම පිරිහිලා පෘතජ්ජනව හැටියට මිය පරලොව ගියා. සමහරු අදටත් අපායවල වල වැටි වැටි දුක් විඳ විඳ යනවා ඇති. දේශනාවල සඳහන් වෙනවා දවසක් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර නගරේ පිණ්ඩපාතේ වඩිනකොට වයසක දෙන්නෙක් සිහි කල්පනාවක් නැහැ. තැටි දෙකක් අරගෙන පාරේ යනවා පිස්සුවෙන් වගේ හිඟමන යනවා. බුදුරජාණන් වහන්සේ මේ පිරිනිවන් පාන ආසන්න කාලේ වෙච්ච සිදුවීමක්. බුදුරජාණන් වහන්සේට මේ දෙන්න දිහා දැක්කහම අනුකම්පා සහගත සිනහවක් පහළ වුණා. දැන් සිනහ පහළ වෙනවා කියපුවාම හිතෙන්න පුළුවන් ඉතින් අනුකම්පා සහගත හිනාව අපිට පුරුදු නෑනේ.
අපේ එක එක හිනාවල් තියෙනවා. අපහාසයට උපහාසයට එක එක හිනා අපිට තියෙනවා. බුදුවරු එහෙම සිනහ පහල කරන්නේ නැහැ. බුදු කෙනෙක් සිනහ පහල කරනවට ධර්මයේ කියන්නේ හසිතුප්පාදේ කියලා. බුදු කෙනෙක් සිනහ පහල කරනකොට සතර දළදාවන්ගේ අග විවර වෙනවා. ඒ සතර දළදාගෙන් සුදු බුදු රැසක් පැන නගිනවා. ඒ සුදු පාට බුද්ධ රශ්මිය බුදුරජාණන් වහන්සේගේ සිරස වටේ තුන් වලල්ලක් ප්‍රදක්ෂිනා වෙලා එහෙම අහසට පැන නැගලා අහසේ නොපෙනී යනවා. ආනන්ද හාමුදුරුවෝ පිටිපසින් වැඩිය ආනන්ද හාමුදුරුවෝ දැක්කා බුදුරජාණන් වහන්සේගේ දත් අගින් විහිදෙන සුදු බුදු රැස සිරස වටා ප්‍රදක්ෂිනා වෙලා අහසට පැන නගිනවා. බුදු කෙනෙක් සිනහ පහල කරන්නේ විශේෂ ධර්ම කාරණයක් මතු කරන්න ඕන වුණාම. ඊළඟට බුදුහාඳුරු බණ කියනකොටත් සතර දළදා අග විවර වෙනකොට සුදු බුදු රැස් විහිදෙනවා. ආනන්ද හාමුදුරු අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සිනහ පහල කරේ කුමන හේතුවක් නිසාද? බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද මෙන්න මේ දෙන්න අඳුරනවද බලන්න කිව්වා. අර දෙන්න ඔහේ පිස්සුවෙන් වගේ පාරේ තැටි දෙකක් අරගෙන ඇවිදගෙන යනවා. ආනන්ද හාමුදුරු බලාගෙන ඉන්නකොට ආනන්ද හාමුදුරන්ට මතක් වුණා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි බොහෝ කාලයකට පෙර කියන්නේ බුදුහාමුදුරු බුදු වෙලා වැඩම කරපු මුල් කාලේ. ඒ නගරයේ හිටිය ධනවත්ම සිටුවරයයි සිටු දියණියයි. බොහොම ධනවත්. සිටු තනතුර ලැබෙන්නේ නගරේ ඉන්න ධනවත්ම කෙනාට. බුදුරජාන් වහන්සේ වදාලා ආනන්ද ඔබ හරියට හරි කියෝ. ඒ දෙන්න තමයි කියෝයි. මේ දෙන්නා තරුණ වයසේ ධර්මය අවබෝධ කරන්න වීරිය ගත්තනම් අනාගාමි වෙන්න පින තිබ්බ දෙන්නෙක් කියෝ. තරුණ කාලේ උත්සාහ කරේ නැහැ. මැදි වයසේ ධර්මය අවබෝධ කරන්න වීරිය කරා නම් සකදාගාමි වෙන්න පින තිබ්බ දෙන්නේ. ඒ උත්සාහ කරෙත් නැහැ. වයසට ගිහිල්ලා හරි සිහි කල්පනාව තියෙන කාලේ ධර්මාවබෝධයට උත්සාහයක් ගත්තනම් අඩුම ගානේ සෝවාන් වෙන්න හරි පිනක් තිබ්බා කියලා. පින තියෙනකන් තමයි ඔක්කොම සල්ලි සිටු තනතුරු ඔක්කොම බලය ඔක්කොම රැඳෙන්නේ ওই පිනත් එක්ක. පින ගෙවිලා යනකොට හම්බ කරගත්ත වස්තුව දීපල ඔක්කොම නැති වුණා. මහා පාරට හිඟමනට වැටුණා පින නැති වෙනකොට. පාරේ යනවා පිස්සුවෙන් වගේ තැටි දෙකක් අරගෙන. ඒ වෙනකොට සෝවාන් වෙන්න තිබ්බ පිනත් පිරිහිලා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ බුදුහාමුදුරුවෝ වැඩ හිටියේ නගරයකම මහා ධනවත් සිටුවරයයි සිටු දියණියයි හැටියට හිටපු දෙන්නේ. බණ ඇහුවේ නෑ, වීරිය කරේ නෑ, අප්‍රමාදීව ධර්මාවබෝධයට හිත යොමු කරගත්තේ නෑ. ප්‍රමාද වෙවි හිටියා. ධර්මාවබෝධයට තිබ්බ පිනේ ප්‍රයෝජනයක් ගත්තේ නෑ. පිරිහිලා ගියා. අද සමහරලාට කොහේ හරි අපායක වැටි යනවා ඇති. ඒ නිසා පින්වතුනි ධර්මාවබෝධයට පින තිබ්බත් උත්සාහ නොකිරීම නිසා පිරිහිලා යන්න පුළුවන්. දැන් අජාසත් රජුරෝ සෝවාන් වෙන්න පිනක් තිබ්බ කෙනෙක්. අජාසත් රජුරෝ ගැන ධර්මයේ සඳහන් වෙන්නේ අජාසත් රජුරවන්ට සෝවාන් වෙන්න පින තිබ්බා. පින්වතුනි සෝතාපන්න ඵලයට පත් වෙන්න නම් උපකාර වෙන අංග 4ක් තියෙනවා. සෝවාන් වෙන්න උපකාර වෙන. ඒවටත් කියන්නේ සෝතාපට්ටි අංග. සෝවාන් වෙච්ච කෙනෙකුට පිළිහිටන අංග 4ක් තියෙනවා. ඒවටත් කියනවා සෝතාපට්ටි අංග කියලා. සෝවාන් ඵලයට පත් වෙන්න නම් බාහිර අංග දෙකක් Tamanට එකතු වෙන්න ඕනේ. ඒ තමයි කල්යාණ මිත්‍ර ඇසුරයි සද්ධර්ම ශ්‍රවණයයි. ඒක බාහිරින්. කල්යාණ මිත්‍රයා හරියටම පැහැදිලිව නිවන් මඟ පෙන්වන කල්යාණ මිත්‍රයෙක්ගේ ඇසුර ලැබෙන්න ඕනේ. ඒ කල්යාණ මිත්‍රයාගෙන් තමයි සද්ධර්ම ශ්‍රවණය පිරිසිදු නිවැරදි නිවන් මඟ අහන්න ලැබෙන්න ඕන. අන්න ඒ දෙකම බාහිරින් ලැබෙන්නේ. සෝවාන් වෙන්න නම් තමන් තුල තියෙන්න ඕනේ යෝනිසෝ මනසිකාරය. ඒ අහන ධර්මයේ තමා තුලින් විමසීමේ දක්ෂතාවය. අහන බණ තමන් තුලට පමුණවා ගන්න ඕනේ. ඔබ දන්නවා මේ ධර්මයේ තියෙන එක ලක්ෂණයක්. ඕපනයිකෝ. අපි ධර්මයේ ගුණ කියනකොට කියන ඕපනයිකෝ. ඕපනයිකෝ කියන්නේ තමා තුලින් බලන්න තියෙන. තමන්ගේ ජීවිතයට පමුණවාගෙන තමා තුලිනුයි මේ ධර්මයේ විමස බලන්න තියෙන. ඒ විමසීමේ හැකියාවට කියනවා යෝනිසෝ මනසිකාරය. ඒක තමන්ගේ දෙයක්. බාහිර කෙනෙකුට දෙන්න බෑ. ඊළඟ දේ තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඒකත් තමන්ගේ දෙයක්. ධර්මයට අනුකූලව ජීවත් වීම. ඔන්න ඔය අංග 4 එකතු වෙච්ච තැන
එයාට ධර්මාවබෝධයට අවස්ථාව තියෙනවා. හැබැයි අජාසත් රජුරවන්ට සෝවාන් වෙන්න පින තිබ්බට කල්යාණ මිත්‍රයා මුණ ගැහෙන්න කලින්ම හම්බුනේ පාප මිත්‍රයා. එතනයි වැරදුනේ. මුලින්ම පාප මිත්‍රයා හම්බුණා, පාප මිත්‍රයා පිළිගත්තා. මෙයා තමයි වැඩකාරයා කියලා දේවදත්ත හාමුදුරන්ට අහු වුණා. එතකොට පාප මිත්‍රයාගෙන් අහන්න ලැබුණේ සද්ධර්මෙ නෙමෙයි, අසත් ධර්මෙ. තාත්තා මරලා රජ වෙයන් කීවා. ධර්මයේදී අසත් ධර්මෙ. මම බුදුරජාණන් වහන්සේව ඝාතනය කරලා මං එතනට යනවා කියලා. ඒක බලන්න කරන්න පුළුවන් දෙයක්ද? හැබැයි ඒ විදිහට ඔළුව හදලා සම්පූර්ණයෙන් අසත් ධර්මයේ තුල ඔහුව යොමු කෙරෙව්වා. මුලදී බුදුහාඳුරන්ට හරියට හතුරුකම් කරා. දැන් බලන්න මේ අජාසත් රජුරුවන්ගේ ජීවිත කතාවෙන් අපිට ජීවිතේ හැදෙන කෙනෙකුට ගොඩාක් කරුණු තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මරන්න දුනු ශිල්පීන් යෙදෙව්වා. ඒ රජුරුවන්ගේ දුනු ශිල්පී දේවදත්තත් එක්ක එකතු වෙලා බුදුහාඳුරු මරන්න සැලසුම් කරා. දුනු ආයෝ අජාසත් රජුරුවන්ගේ. ඊළඟට නාලාගිරි යතා ඔබ දන්නවන්නේ කාගේද? අජාසත් රජුරුවන්ගේ ඇත්ගාලේ හිටපු හස්තියා. රාකල පෝල හින්දුවෙන් ඇල්ලා බුදුහාඳුරන්ට අනතුරක් කරන්නේ අතහැරි. එතකොට මුලදී බුදුහාඳුරන්ට ඉච්ඡර හතුරුකම් කරා. දේවදත්ත හරි කියලා පිළි අරගෙන දේවදත්තත් එක්ක එකතු වෙලා බුදුහාඳුරන්ට අනතුරු කරන්න නොයේක් උත්සාහ කරා. ඒ අතරේ දේවදත්තගේ මේ උපදෙස් අහලා තමන්ගේ පියාණන් ඒ වෙනකොට සෝවාන් වෙලා හිටිය බිම්බිසාර රජුරු මේ බුද්ධ ශාසනයේ බුදුහාඳුරන්ට පළවෙනිම ආරාමේ හදලා පූජා කරේ බිම්බිසාර රජුරු වේළුවනේ. තමන්ගේ රාජකීය උයන තමයි කුටි සෙනසුන් හදලා පූජා කරේ. ඒ රජුරුවන්ව තමයි වද දීලා කන්න නොදී හිර කරලා වද දීලා මැරුවා. දැන් ඔබ හිතන්න ඔය වගේ දැන් සාමාන්‍යයෙන් අද පෘථග්ජන කෙනෙක් හිතන හැටි බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේලා කල්පනා කරපු විදිහයි අතර වෙනස බලන්න. දැන් මේ සෝවාන් වෙච්ච රජුරුවෝ බුදුහාමුදුරන්ගේ මුල්ම කාලේ අග්‍රදායකයා තමයි බිම්බිසාර රජුරුවෝ. බුදුහාමුදුරන්ට පළවෙනියටම තමන්ගේ රාජකීය උයන කුටි සෙනසුන් හදලා පූජා කරපු රජුරුවෝ. ඒ රජුරුවන්ව තමයි අජාසත් වද දීලා මරන්නේ. දැන් වෙන කෙනෙක් නම් ওই සිදුවීමෙන් පස්සේ පන්සලට එන එක තහනම් කරනවනේ අජාසත්තටනේ. එන්න දෙන්නේ පවේ පව්කාරයට පන්සලටවත් කියලා. බුදුහාඳුරු මහා කරුණාව කියන්නේ බුදුහාඳුරු දන්නවා කොහොම හරි කෙනෙක් වැරදි තේරුම් ගත්තට පස්සේ එයාට මහා කරුණාවෙන් බුදු කෙනෙක් පිහිට වෙනවා. ආනන්තරී අකුසලයේ කියන්නේ ආයි නිවැරදි කරන්න පුළුවන් දෙයක්ද? බෑ. විපාක දීලමයි අවසන් වෙන්නේ. කොහොමත් මරණින් මත්තේ කල්පයක් අපායි. ඒක වෙනස් කරන්න බෑ කාටවත්. අජාසත් රජුරවන්ට වැඩේ වැරදුනාට පස්සේ තේරුණා. පස්සේ බුදුහාඳුරු මුණ ගැහෙන්න ඇවිල්ලා දවසට දෙතුන් අතා බුදුහාඳුරු මුණ ගැහෙන්න එනවා. හිත හදාගන්න උපදෙස් ඉල්ලනවා. බණ අහනවා. ලොකු උත්සාහයක් ගත්තා. අඬා පසුතැවි විශාල උත්සාහයක් ගත්තා හිත හදාගන්න. බුදුරජාණන් වහන්සේ ගොඩාක් දේශනා අජාසත් රජුරවන්ට විස්තර කර බණ කිව්වා. දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආව අජාසත් රජුරෝ. තමන්ට තියෙන ධර්ම ගැටලු අහනකොට බුදුහාඳුරු විස්තර කර රජුරවන්ට එදා බණ කිව්වා. හොඳට අහගෙන ඉඳලා බණ අවසන් වෙලා කියනවා සාමීනි මට දැන් රාජකාරී වගේක් තියෙනවා. මං ඉක්මනට යා යුතුයි කියලා වන්දනා කළා නැකිట్లా ගියා. එතනින් පිටත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද අජාසත් රජුරෝ පීට්ටු ඝාතන අකුසලයේ නොකරා නම් අද මෙතනින් නැගිටින්නේ සෝවාන් වෙලා කියෝ. එතකොට සෝවාන් වෙන්න පින තිබ්බා. සෝවාන් වෙන්න අවශ්‍ය කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණියත් එදා ලැබුණා. හැබැයි ඒ වෙනකොට අකුසලයේ කෙරිලා ඉවරයි. අකුසලයෙන් වැහිලා හිටියේ. සෝවාන් වෙන්න බැරි වුණා. ඊට වඩා ආනන්තරී අකුසලයේ කියන්නේ ගරුක කර්මය. ඒක තමයි මුලටම මතුවෙන කර්මය. ප්‍රබලයි. ඒ අකුසලයෙන් වැහිලා තිබ්බේ. එතකොට එදා සෝවාන් වෙන්න අවශ්‍ය බුදුහාමුදුරන්ගේම පිරිසිදු ධර්මය අහලත් සෝවාන් වෙන්න පින තිබ්බ කෙනාට අර අකුසලේ නිසා එක වැහිලා ගියා.
අජාසත් රජුරෝ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවා කියලා දැනගත්ත වෙලාවේ 3 වතාවක් සිහිසුන් වුණා කියලා. බේත් ඔරු 3ක බස්සලා තමයි අජාසත් රජුරවන්ට බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවා කියලා දැනුම් දීලා සිහිය ගත්තේ. රාජකීය වෛද්‍යවරු අජාසත් රජුරෝගේ ලෙඩ රෝග ඔක්කොම දන්නවා. කතා වුණා මේ පණවිඩේ ආරංචි වුණාට පස්සේ කතා වුණා කොහොමද රජුරවන්ට මේක කියන්නේ පපුව පැහිලා මැරෙයි. වෛද්‍යවරු සාකච්ඡා කළ බෙහෙත් ඔරුවක් හදලා රජුරවන්ට කිව්වා සිනිඳු සලුවක් ඇඳගෙන කරවටක් බෙහෙත් ඔරුවට බහින්න කිව්වා. අජාසත් රජුරවන්ගේ බෙහෙත් ඔරුවට බැස්සුවා. බස්සලා අත් දෙක එකතු කරලා වැඳ ගන්න කිව්වා. ඔරුව පිටින් හැරෙව්වා කුසිනාරාව දිසාවට. අමාත්‍යවරු සියලු දෙනා ඒ පැත්තට හැරිලා වැඳගත්තා. වැඳගෙන කිව්වා රජතුමනි බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානි පිරිනිවන් පෑවා කිව්ව. හේම සිහි නැති වුණා. 3 වතාවක් බෙහෙත් තුරු 3ක බැස්සුවා කියනවා සිහිය ගන්න. නැවත නැවත සිහිය එනවා ආයි සිහි නැති වෙන. එතකොට එච්චර සද්ධා අන්තිමට වේළුවනාරාමයට ගිහිල්ලා බුදුහාමුදුරන්ගේ ගන්ධ කුටිය තිබ්බ තැන බිම හවස් වෙනකම් පෙරලි පෙරලි ඔළුව ගගහ හඬා වැළපුණා කියලා. ඊට පස්සේ හිත හදාගත්තා මං දැන් ඇඬුවා කියලා ආයි බුදුහාමුදුරුවෝ ආයි මට දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා මම ඉල්ල ගන්නවා. ජීවමාන බුදුහාමුදුරන්ට වගේ මං චෛත්‍ය හදලා පුද පූජා කරනවා කියලා සේනාවත් අරගෙන පිටත් වුණා. දුන්න නැත්නම් යුද්ධ කරලා හරි ගන්නවා කියලා ගියා. එහෙම යනකොට අජාසත් රජුරු විතරක් නෙමෙයි තව රජවරු ගොඩක් සේනා අරගෙන ඇවිල්ලා ධාතුන් වහන්සේලා ඉල්ලන්න. ද්‍රෝණ බමුණ මැදිහත් වෙලා ධාතුන් වහන්සේලා බෙදලා දෙනකොට දැන් බලන්න සාමාන්‍ය කෙලෙස් සහිත අය නම් හිතන්නේ කොහොමද? ඔය පව්කාර රජාට දෙන්න එපා ධාතුන් වහන්සේලා. එහෙම කියනවනේ. හැබැයි රහතන් වහන්සේලා දකිනවා මේ රජ්ජුරුවන්ගෙන් ශාසනය අනාගතේ බැබලෙනවා. ඔබ දන්නවා රුවන්වැලි මහා සෑයේ වැඩ ඉන්නේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා. ඒ කියන්නේ බුදුහාඳුරන්ගේ බුදු සිරුරේ තිබ්බ ධාතුන් වහන්සේලාගෙන් 8න් එකක්. ඔක්කොම ශරීරයේ තිබුණේ ද්‍රෝණ 8යි. මුලදී රජවරු 8 දෙනෙකුට ද්‍රෝණේ බැගින් බෙදලා දෙනකොට අජාසත් රජුරවන්ට ද්‍රෝණයක ප්‍රමාණයක්ම දුන්නා. 8න් එකක් දුන්නා. මේ අජාසත් රජුරෝ තමන්ට ලැබිච්ච ධාතුන් වහන්සේලා අරගෙන මේ ගමන ආපහු රජගහනුවරට යනකොට අනිත් රජවරු නම් ඉක්මනට ධාතුන් වහන්සේලා අරගෙන රාජ්‍ය වලට පිටත් වුණා. අජාසත් රජුරෝ රාජ්‍ය ගැන ගානක්වත් නැහැ. ධාතුන් වහන්සේලා ගැනමයි දැන් හිත. බොහොම හිමින් වඩම්මගෙන යනවා ටික දුරක්. නතර වෙලා මණ්ඩපයක් හදලා වටේම තියෙන මල් සේනාව යවලා මල් කඩාගෙන ඇවිල්ලා මල් පූජා පවත්වන. මල් ඉහා බොහොම හිමින් ගමන යනකොට සක්‍ර දෙවියෝ මේක දැකලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට කියනවා ස්වාමීනි රජ්ජුරුව යන ගමන ඉක්මන් කරවන්න කිව්වා. නැත්නම් රාජ්‍ය අරාජිකයි දැන් රජ්ජුරුව නැහැ. ඉක්මනින් රාජ්‍යයට රජ්ජුරුවන්ව පිටත් කරන්න. ඒ වෙලාවේ සක්‍ර දෙවියෝ කියනවා පෘතජ්ජනයන් අතර ඒ වෙනකොට ලෝකේ ජීවත් වෙච්ච මිනිස්යන් අතර ලෝකෙම පෘතජ්ජනයන් අතර අජාසත් රජ්ජුරුව තරම් සද්ධාවන්ත රජ කෙනෙක් දෙවියන් දිවසින් දකින්නේ නැහැ කියනවා. සක්‍ර දෙවියන් කියන්නේ. මොකද මාර්ගඵලයක් ලබන්න බෑ අර ආනන්තරී අකුසලේ නිසා. පෘතජ්ජනයන් අතර ඒ තරම් සද්ධාවන්ත කෙනෙක් එදා හිටියේ නැහැ. ඔබ දන්නවා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා මාස 3ක් යනකොට 500ක් රහතන් වහන්සේලා එකතු කරලා සප්තපරණී ගුහාව ඉදිරිපිට ධර්ම සංගායනාවක් කරා. සම්පූර්ණ ධර්ම සංගායනාවට මාස 7ක් රාජ්‍ය අනුග්‍රහය දෙමින් සියලු කටයුතු සංවිධානය කරේ අජාසත් රජුරුවෝ. බුදුහාමුදුරුවන්ගේ පළවෙනි දේශනාවේ ඉඳන් පිරිනිවන් මංචකයේ අන්තිම බුද්ධ වචනේ දක්වාම 84000ක ධර්මස්කන්ධේ 500ක් රහතන් වහන්සේලා ඒවා සංගායනා කරලා පිටක වලට බෙදලා සජ්ජායනා කර ඒ ශිෂ්‍ය පරම්පරාවල් වලට ධර්ම විනය රැකගෙන යන්න බාර දීලා මේ ධර්මයේ ස්ථාපිත කරන්න සම්පූර්ණ මූලිකත්වය අරගෙන රාජ්‍ය අනුග්‍රහය දුන්නේ අජාසත් රජුරුවෝ. අදත් අපි මේ බණ කතා කරන්නේ අර අජාසත් රජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහයත් එක්ක තමයි පළවෙනි ධර්ම සංගායනාව සිද්ධ වුණේ.
ඊළඟට සංගායනාව අවසානයේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ලෝකෙ දිහා බැලුවා. ධාතුන් වහන්සේලා දැන් ද්‍රෝණ 8කට බෙදලා රජවරු 8 දෙනෙකුට බෙදලා දුන්නා. අනාගතයේ මේ ධාතුන් වහන්සේලාට ආරක්ෂාවක් තියනවද කියලා බලනකොට විශාල විපතක් වෙනවා. අනාගතයේ මිත්‍යා දෘෂ්ටික රජවරු බලවත් වෙලා විහෙර විහාර විනාශ කරලා සෑයවල් විනාශ කරලා අනතුරු විපත් වෙනවා ධාතුන් වහන්සේලාට. ඒ නිසා අවුරුදු 230 ගණනක් යනතෙක් ධාතුන් වහන්සේලා කාටවත් හොයන්න බැරි වෙන විදිහේ පොළොව ඇතුලේ ධාතු නිදානයක් කළා ආරක්ෂා කරන්න වෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අජාසත් රජුරවන්ට දැනුම් දුන්න රජතුමනි බෙදලා දීපු ධාතුන් වහන්සේලා ආපහු ඉල්ල ගන්න වෙනවා. රාමගාම නගරේ කෝලිය රජදරුවන්ට දීපු ධාතු ද්‍රෝණේ ඇරෙන්න අනිත් ඔක්කොම ආපහු ගන්න වෙනවා කියලා. එතකොට අජාසත් රජුරෝ කිව්වනේ ස්වාමීනි ධාතුන් වහන්සේලා ඉල්ලා ගැනීම ඔබ වහන්සේට බාරයි. නැත්නම් ওই රජවරු මාත් එක්ක යුද්ධ කරගන්නයි කියෝ. ඒ ධාතුන් වහන්සේලාගේ ආරක්ෂා කිරීම ඔබ වහන්සේලා කියන විදිහට මම ඒ ඔක්කොම ඒ විදිහටම කරන්නම් කිව්වා. රාමගාම නගරේ කෝලිය රජදරුවන්ට දීපු ධාතු ද්‍රෝණේ ගත්තේ නැහැ කියනවා. ඒ ද්‍රෝණේ තමයි රුවන්වැලි සෑයට ලැබුණේ. අනෙක් ධාතුන් වහන්සේලා ද්‍රෝණ 7 එකතු කරා. 8න් 7ක් එකතු කරා. එකතු කළ රජගහනුවර පොළොව ඇතුලේ රහතන් වහන්සේලා 이르දියෙන් ගල් පර්වතයක් අතුරුදහන් කරලා එතනින් පොළොව ඇතුළට හාරලා ඇතුලේ චෛත්‍යයක් බැඳලා පොළොව ඇතුලේ ධාතු නිදානයක් කරා. කාටවත් හොයාගන්න බැරි වෙන්නේ. එහෙම නිදානයක් කරලා නිකන් හිටියෙත් නෑ. මිනිස්යන්ට කාටවත් එතනට ලං වෙන්න බැරි වෙන්න දෙවියන්ට ආරාධනා කරා මෙතන ආරක්ෂාවක් දිව්‍යමය ආරක්ෂාවක් මවන්න කියලා. ඒ වෙලාවේ තමයි විශ්වකර්ම දෙවියන් සක්‍ර දෙවියන්ගේ ඉල්ලීම මත වාල සංඝටකය කියලා කඩු කරකැවෙන යන්ත්‍රයක් දෙවියන් 이르දියෙන් එතන මැව්වා කියනවා. පොළොව ඇතුලේ අර ධාතු නිදානයේට ඉහළින් හැම වෙලෙම කඩු වගේ කැරකි කැරකි තියෙන යන්ත්‍රයක්. කාටවත් ලං වෙන්න බෑ ළඟට. ඊට පස්සේ 이르දියෙන් අර අතුරුදහන් කරපු පර්වතයේ උඩ පිහිටවලා කාටවත් හොයන්න බැරි වෙන විදිහේ පොළොව ඇතුලේ ධාතු නිදානයක් කරලා තිබ්බා. අවුරුදු 230 ගානකට පස්සේ ධර්මාශෝක රජුරු තුන්වෙනි ධර්ම සංගායනාව කරපු රජුරු අන්න එතනදී තමයි මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගෙන් උපදෙස් ඇතුව ওই ධාතු නිදානේ තිබ්බ තැන හොයාගෙන ඒ ධාතුන් වහන්සේලා අරගෙන තමයි 84000ක් විහෙර විහාරවල ධාතු තැන්පත් කෙරුවේ. එතකොට අජාසත් රජුරෝ තමයි ඒ ධාතුන් වහන්සේලා ටිකක් ආරක්ෂා කරලා අනාගතයට රැකලා දුන්නේ. දැන් හිතන්න ඔච්චර ශාසනය වෙනුවෙන් ඔය කටයුතු කරපු සද්ධාවන්ත රජුරු අන්තිම කාලේ අද කොහෙද? මේ බණ අහනකොට අජාසත් රජුරු ගැන කියනකොට දැන් කොහෙද? අපායේ පැහෙනවා. කර්ම විපාක කියන්නේ හරීම භයානකයි. කර්ම විපාක ඒවා කාටවත් බේරන්න බැරි ඒවා තියෙනවා. බුදුහාමුදුරන්ටවත් බේරන්න බෑ. දැන් බුදුහාමුදුරන්ගේ මාමණ්ඩිය කවුද? සුප්‍රබුද්ධ රජුරෝ පොළොව පලාගෙනම අපායට ගියේ. මාලිගාවේ පියගැට පෙළ ළඟදී. බුදුහාමුදුර ඇතුළු මහා සංඝයා වඩිනකොට පාර අහුරගෙන නිନ୍ଦා අපහාස කරලා බුදු කෙනෙක් වඩින මග අහුරලා ආපහු හැරෙව්වා. දින 7ක් ඇතුළත විපාක දෙන කර්මය. මාලිගාවේ පියගැට පෙළ ළඟදී පොළොව පලාගෙන අපායට ගියා. යසෝදරාවගේ තාත්තා. දේවදත්ත කියන්නේ සහෝදරය යසෝදරාවගේ. බුදුහාමුදුරන්ගේ මස්සිනා. එතකොට බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ නැද්දිම පොළොව පලාගෙන අපායට අන්තිමට අනේ මට බුදුහාමුදුරුවෝ දකින්න ඕනේ අනේ මා උස්සගෙන යන්න කියලා ඇඳ පිටින් උස්සගෙන ආවා. එනකොට බුදුරජාන් වහන්සේ ඈතදීම කිව්වා දේවදත්තට කවදාවත් බුදුහාමුදුරන් ඇස් දෙකෙන් දකින්න ලැබෙන්නේ නැහැ කියලා. හැබැයි දැන් උස්සගෙන එනවා. එනකොට ළඟටම ආවා. ඈත ජේතවනේ පේන මට්ටමටම දැන් උස්සගෙන එනවා. පිරිස දුවගෙන ඇවිල්ලා කියනවා ස්වාමීනි දැන් අර හරි. ඔන්න දැන් ළඟටම එනවා. ඔන්න දැන් ජේතවනේ පේන මාණිකිය. පේන මානෙදී දේවදත්ත කිව්වා මාව ඔහොම තියපල්ලා කිව්වා. මට බුදුහාඳුර ළඟට යන්න කලින් චුට්ටක් මේ වතුරෙන් ඇඟපත පොඩ්ඩක් තෙමා ගන්න ඕන කිව්වා. ඊට පස්සේ එහෙමම තිබ්බා. ඊට පස්සේ අමාරුවෙන් අර ඇඳේ වාඩි වෙලා පොළොවට අඩිය තියලා නැගිටින්න හදනකොටම විශාල ගිනි ජාලාවක් එක පොළොවට ඇදිලා ගියා. කරගත්ත කර්ම විපාක අදටත් අපායි.
ඒ නිසා මතක තියාගන්න කර්ම විපාක කියන්නේ බුදුහාඳුරෝ පෙන්වන්න අන්තලික්කේන සමුද්ද මජ්ජේ ආන්තරීක්ෂේ අහසේ කර්ම විපාක වලින් හැංගිලා බේරෙන්න තැනක් නැහැ. ඕ මං විපාක එනකොට මෙන්න මෙතන හැංගෙනවා කියලා හැංගෙන්න තැනක් නැහැ. සමුද්ද මජ්ජේ මුහුද මැද්දට ගිහිල්ලා ඔන්න අපි නම් බේරුණා කියලා මුහුද මැද්දට ගිහිල්ලා කර්ම විපාකෙන් හැංගිලා බේරෙන්න තැනක් නැහැ. නපබ්බතානං විවරම් පවිස්ස පර්වතයක් ඇතුලේ කන්දක් අස්සේ කොහේ හරි ගල් ගුහාවක් අස්සේ රිංගලා එහෙම බේරෙන්න තැනකුත් නැහැ කියන. තමන් යම් කර්මයක් කරොත් ඒකේ විපාක තමන් කරා එනවාමයි. දැන් ඔය සුප්‍රබුද්ධ රජුරුවොත් මාලිගාවේ උඩුමහල් තලයේටම නැගලා හිටිය දවස් 7ක්. ඒ අකුසලේ කරලා බුදුහාඳුරන්ට මග අහුරලා නිന്ദා පහස කරලා බුද්ධ ප්‍රමුඛ සංඝයා ආපහු වැඩියා. යන්න දුන්නෙම නෑ ඒ පාරේ. රජුරවන්ට ටිකක් බය හිතුණා. ඊට පස්සේ රාජකීය ඔත්තුකාරයන්ට කීවා පොඩ්ඩක් ගිහින් බුදුහාඳුරෝ මං ගැන මොනවද දැන් කියන්නේ කියලා හොයාගෙන එන්න කියලා. බුදුරජාන් වහන්සේ ආපහු හැරිලා වැඩම කරලා එදා විවේකයෙන් වැඩ ඉන්නකොට ආනන්ද හාමුදුරහණ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සුප්‍රබුද්ධ රජුරෝ කරගත්ත ලොකු අකුසලයක් නේද? බුදුහාඳුරෝ දාලා ආනන්ද බුදු කෙනෙකුට මග අහුරනවා කියන්නේ දින 7ක් ඇතුළත විපාක දෙන කර්මයක්. ඒක ලෝක ධර්මතාවය. බුදු කෙනෙකුට මග අහුරලා බුදු කෙනෙක් කියන්නේ ආපස්සට යන්නේ. ආපහු හැරෙව්වොත් දින 7ක් ඇතුළත විපාක දෙන කර්මයක්. ඔය මාලිගාවේ පියගැට පෙළ ළඟදී හරියටම තව දවස් 7ක් යන තැන රජුරෝ පොළොව පලාගෙන අපායට වැටෙනවා කියනවා. දැන් මේක කතාව ගියා. ඔත්තුකාරයන්ටත් ආරංචි වුණා. ඔත්තුකාරයෝ රජුරවන්ට කිව්වා ඕන් රජුරෝ ගැන මෙන්න මෙහෙම කතාවක් බුදුහාඳුරු කියලා තියෙනවා. රජුරවන්ට බයකුත් ආව. රජුරෝ බය නිසා මොකද කරේ? කට්ටිය එකතු කරලා කිව්වා මම මේ මෙහෙම කියනවලු. මම ඕක බොරුවක් කරනවා. එහෙම කියලා මාලිගාවේ උඩම තට්ටුවට දවස් 10කට 15කට සති දෙකකට විතර කන්න බොන්න පුළුවන් බඩු කෑම බීම වතුර ඔක්කොම ඇද්දා. හැදලා රාජබටයන්ට කීවා කිසිම හේතුවක් නිසා මාව පහලට එක්කන් එන්න බෑ. මට පණවිඩ ගේන්නත් බෑ. මම දවස් 7 පහුවෙලා තමයි පල්ලෙහාට එන්නේ. එතකොට ඔය ශ්‍රමණ බුදුහාඳුරන්ට කිව්වා ඔය ශ්‍රමණය ඔය බුදු වුණා කීවට බොරුකාරයෙක් කියලා මිනිස්සුම නින්දා කරයි. කෝ දවස් 7න් අපාය යනවා කියවට කෝ ගියේ නෑනි කියලා මං ඒ නිසා පල්ලෙහාට බහින්නේ නෑ කියලා නැග්ගා උඩටම නැගලා හිටියා. දවස් 2 3 4 ගෙවුණා. දවස් 7 දැන් 7 වෙනි දවස. එදා කර්ම විපාක කියන්නේ කර්මයක් විපාක දෙන්න තියෙනකොට මොන විදියට හරි පරිසරයක් හැදෙනවා. රජ්ජුරුවන්ගේ ඇතා කුලප් වුණා. අස්සයක් දුවනවා මාලිගාව වටේ දුවනවා. රජ්ජුරුවන්ගේ හස්තියා රජ්ජුරුවන්ට ඇත්ගුවන්ට කීකරුත් නැහැ. මාලිගාවේ බිත්ති වලට අනිනවා, තාප පෙරලනවා, මාලිගාව වටේ දුවනවා, ඇතා කුලප් වෙලා. රජ්ජුරුව උඩින් ඉඳන් කෑ ගැහුවා ඇත්ගුවට ඇහෙන්නෙත් නැහැ. ඔන් හිටි තැන් අමතක වුණා. පල්ලෙහාට පඩි පෙලෙන් බැහැගෙන එනකොට රාජබටියෝ ඉන්නවා. තල්ලු කරගෙන පල්ලෙහාට ආවා. ඇවිල්ලා පොළොවට අන්තිමටම බැහැලා අඩිය තියෙනකොටම විශාල ගිනි ජාලාවක් කැදිලා ගියා පායට. එතකොට අපිට පේනවා මේ කර්ම විපාක දෙනකොට ආයි අහසේ හැංගෙන්න තැන් හෙව්වට ඒ වෙලාව වෙනකොට මොන ක්‍රමයකට හරි ඒකට කැරකිලා යනවා. කර්ම විපාක කියන්නේ ඒ වගේ. දැන් ඔබ දන්නවා ඊළඟට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ උන්වහන්සේ පිරිනිවන් පානකොට උන්වහන්සේගේ දේහය තාම තියෙනවා කියලා තියෙනවා. ඔබ අහලා ඇති එතනට කියන්නේ කුක්කුට පාද කියලාද කියනවා. මේ ඉන්දියාවේ රජගහ නුවර පැත්තෙන් යන්න තියෙනවා විශාල කන්දක් උඩ තියෙනවා ගල් පර්වත 3ක් මැද්දේ තමයි උන්වහන්සේ පිරිනිවන් පෑවේ. පිරිනිවන් පෑවට පස්සේ අර පර්වත 3ම එකට හේතු වෙලා උන්වහන්සේගේ දේහය වැහිලා ගියා. හැබැයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර අදිෂ්ඨාන දෙකක් කරා. එකක් තමයි උන්වහන්සේ අවුරුදු 120ක්ම වැඩ හිටියා. බුදුහාඳුරුවන් වගේමයි කියනවනේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මුළු ශාසනයම වගකීම අරගෙන කටයුතු කරේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. පිරිනිවන් පාන දවසේ උන්වහන්සේ කල්පනා කරා අජාසත් රජුරෝ තමයි ඒ වෙනකොට ඉන්න ශාසනයේ බබලවපු ඒ වෙනකොට හිටපු රජවරු අතර සද්ධාවන්තම රජුරෝ. අජාසත් රජුරවන්ට කියලාම යන්න ඕනේ.
නැත්නම් රජුරෝ දරා ගන්න බැරුව මැරෙයි. ඒ තරම් සද්ධාව. මාලිගාවට ගියා. යනකොට දවල් රජුරෝ පුරුද්දක් තියෙනවා ආහාර අරගෙන හොඳට නිදා ගන්න. නිදාගත්තට පස්සේ කවුරුත් රජුරුවන්ව ඇහැරවන්න යන්නේ නැහැ. සමහරු ඉන්නෝනේ ඇහැරවුනුට කේන්ති යන අයනේ. නිින්දෙන් ඇහැරවන්න ගියාම කේන්ති යන අය ඉන්නේ. අමාත්‍යවරු බයයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩියා අමාත්‍යවරු කිව්වා අනේ ස්වාමීනි රජුරුව නිදි කිව්වා. රජුරුව ඇහැරිනකම් ඔබ වහන්සේ වැඩ ඉන්න කිව්වා. බයයි අමාත්‍යවරු ඇහැරවන්නේ. හිටිය ටික වෙලාව පිරිනිවන් පාන වෙලාව ලඟ වෙනවා. උන්වහන්සේ ආපහු වැඩියා. වැඩම කරලා සංඝයා පිරිවරාගෙන පිරිනිවන් පාන මේ පර්වතයේ ළඟට වැඩම කරා. වැඩම කරලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අහසට පැන නැගලා පෙළහර පානකොට සක්‍ර දෙවියන් පර්වත තුන මැද්දේ ඇඳක් පැනෙව්වා කියනවා. සත්රුවණින් ඇඳක් මැව්වා. සතරවරන් දෙවියන් හතර දෙනා හතර දිශාවෙන් ඇවිල්ලා පහන් හතරක් ඇඳේ හතරකුණ පහන් හතරක් දල්වනවා. දෙවියන් අහසේ ඉඳන් මල් ලිහිනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පෙළහර පාලා අර ඇඳ අසලට අහසින් පහලට වැඩම කරලා සිවුර ඒකාංශ කළ පොරෝගත්තා. මොකද්ද පොරෝගෙන ඉන්න සිවුර? බුදු කෙනෙක් දරාගෙන හිටිය මහා පාංශකුල චීවරය. ඒක පොරවන්න පින ලැබුණේ සාරිපුත්ත හාමුදුරන්ටවත් මුගලන් හාමුදුරන්ටවත් නෙමෙයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. ඒ සිවුර නිසා මහා පොළොව කම්පා වුණා දෙවතාවක්. දැන් බලන්න බුදු කෙනෙක් බුදුහාමුදුරන්ට රජවරු සිටුවරු ඕන තරම් සිවුරු පිරිකර පූජා කරන්න අය ඉන්නවා. හැබැයි බුදුහාමුදුර කල්පනා කරා මම සංඝයාට අනුග්‍රහ පිණිස මම පාංශුකුල සිවුරක් දරන්න ඕන. බුදු ඇසින් දැක්ක පුන්නා කියලා 16ක් මැරිලා මලකුණ සුදු රෙදි කඩ කොතලා ගිහිල්ලා සොහනට දාලා දැන් දවස් ගාණක් ඒ රෙදි කඩේ තිබක් පණුව හිටියා කියලා තියෙනවා. බුදුහාමුදුරුවම වැඩියා සොහනට වැඩම කරලා අර පණුව පිරිච්ච රෙදි කඩ අතින් අල්ලනකොට මහ පොළොව ගිගුරුන් දෙමින් කම්පා වුණා කියන. ශ්‍රී හස්තයෙන් එකින් එක පණුව ඉවත් කරලා බුදුරජාණන් වහන්සේ අර රෙදි කඩ අතට ගන්නකොට සක්‍ර දෙවියන් පැම් පොකුණක් මවනවා. ඒ පැම් පොකුණෙන් මේ රෙදි කඩ හෝදාගෙන පිරිසිදු කරලා ශ්‍රී හස්තේම රෙදි කඩ පිරිසිදු කරගෙන ඒක සිවුරක් කරලා පොරෝනකොට දෙවනි වතාවට මහ පොළොව කම්පා වුණා. බුදු කෙනෙක් එහෙම සිවුරක් හදාගෙන පොරෝනකොට ඊළඟට තුන්වෙනි වතාවට මහ පොළොව කම්පා වෙනවා. බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සමග එදා විවේකයෙන් අන්දවනේට වැඩම කරපු වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තමන්ගේ සිවුර බිම ඉලලා බුදුහාඳුරන්ට වැඩ ඉන්න ආසනයක් පැනෙව්වා. බුදුරජාණන් වහන්සේ ආසනයේ මත වැඩ ඉඳලා ශ්‍රී හස්තයෙන් අර සිවුර මහා කාශ්‍යප හාමුදුරන්ගේ සිවුර අතින් පිරිමැදලා කියනවා මහා කාශ්‍යප ඔබේ සිවුර හරි සිනිඳුයි හරි පහසුයි. ඒ වචනේ බුදු මුවින් කියනකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නැගී ඉඳලා වන්දනා කරගෙන කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මගේ සිවුර පිළිගන්න සේක්වා. තථාගතයන් වහන්සේ ওই සිවුර පිළිගන්න සේක්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දරාගෙන ඉන්න ওই චීවරේ දැන් බොහොම ගොරෝසුයි රළුයි. තථාගතයන් වහන්සේට දැන් ඒ වෙනකොට බුදුහාමුදුරු ගොඩක් දැන් පිරිනිවන් පාන ආසන්න කාලේ. ඔබ වහන්සේ දැන් බොහෝ වයෝවෘද්ධයි. ඒ නිසා මේ මගේ සිවුර පිළිගන්න. එතකොට බුදුහාමුදුරු අහනවා මහා කාශ්‍යප එතකොට ඔබ පොරවන්නේ? බුදුරජාණන් වහන්සේ දරාගෙන ඉන්න ওই මහා පාංශුකුල චීවරේ මට දෙන්න කියෝ. බුදුරජාණන් වහන්සේ නැගී ඉඳලා ඇඳගෙන හිටපු සිවුර ගලවලා මහා කාශ්‍යප හාමුදුරන්ගේ අතට දුන්නා. මහා කාශ්‍යප හාමුදුරන්ගේ සිවුර අරගෙන බුදුහාමුදුරු පොරවගත්තා. සිවුරු මාරු කරගෙන පොරවනකොට තුන්වෙනි වතාවට මහ පොළොව ගිගුරුම් දෙමින් කම්පා වුණා කියලා. ඒ බුදු කෙනෙක් දරාගෙන හිටිය මහා පාංශුකුල චීවරය අදටත් ඒ පර්වත තුන මැද්දේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහේ පිරිනිවන් පාපු දේහේ එතිලා වැඩ ඉන්නවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සිවුර ඒකාංශ කළ පොරෝගෙන සිංහසෙයියාවෙන් සැතපීලා පිරිනිවන් පානකොට අදිෂ්ඨාන දෙකක් කරනවා. එකක් තමයි උන්වහන්සේ පිරිනිවන් පායවට පස්සේ අර පර්වත තුනම හේතු වෙලා දේහි වැහිලා යනවා. ආයි කාටවත් පේන්නේ පාත්‍රයක් මුණින් නැවුවා වගේ පර්වතය ඇතුලේ වැහි යනවා. රජ්ජුරුව හවස නැගිට්ටට පස්සේ ආරංචි වෙනවා. මහා කාශ්‍යප හාමුදුරු මාලිගාවට වැඩියා කවුරුත් ඇහැරෙුවේ නැහැ. අනේ උන්වහන්සේ පිරිනිවන් පෑවා. රජ්ජුරුව තුන් වතාවක් සිහිසුන් වෙනවා. අර බුදුහාමුදුරු පිරිනිවන් පෑවට
පස්සේ සිහිසුන් වුණා වගේ. රාජකීය වෛද්‍යවරු බොහොම අමාරුවේ සිහිය ගන්න. ඊට පස්සේ රජුරුව අඬාගෙන වැළපීගෙන පර්වතයේ ළඟට දුවගෙන එනවා. ඇවිල්ලා පර්වතයට වඳිනකොට පර්වතේ විවර වෙලා අජාසත් රජුරවන්ට දේහේ දැකගෙන වන්දනා කරන්න ලැබේවා කියලා අදිෂ්ඨානයක් කරා. දැන් බලන්න මේ අර කලින් බුදුහාඳුරන්ට හතුරුකම් කරපු රජුරෝ නේද? බුදුහාඳුරු මරන්න සැලසුම් කරපු රජුරෝ නේද? බුදුහාඳුරන්ට ආරාමයක් හදලා පූජා කරපු අජාසත් මේ බිම්බිසාර රජුරුවන්ව මරපු වද දීලා මරපු රජුරෝ. හැබැයි ඒ වෙනකොට ජීවිතේ ගොඩක් වෙනස් වෙලා ශාසනයට ගොඩාක් උදව් කරපු සද්ධාවන්තම රජෙක් වෙලා. ඒ නිසා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අධිෂ්ඨානයක් කරා. උන්වහන්සේ පිරිනිවන් පෑවත් අජාසත් රජුරුව පර්වතයට ඇවිල්ලා හඬාගෙන වැළපීගෙන වඳින වෙලාවට පර්වතේ විවර වෙලා උන්වහන්සේගේ දේහය දැක ගන්න ලැබේවා කියලා. එහෙම නොවුනොත් රජුරුව එතන මැරෙන්න පුළුවන්. දැක ගන්න ලැබේවා. ඒ විදිහටම අජාසත් රජුරුව ඇවිල්ලා වන්දනා කරනකොට පර්වතේ විවර වෙලා රජ්ජුරුවන්ට දේහි වන්දනා කරගන්න ලැබුණක් ඊට පස්සේ වැහිලා ගියා කියන. එතකොට අපිට පේනවා කෙනෙකුට ජීවිතේ වැරදි අඩුපාඩු තිබුණත් වෙනස් වෙන්න පුළුවන්. අජාසත් රජ්ජුරුව වෙනස් වුණා. ඒ වෙනස් වෙච්ච එකේ ප්‍රතිඵලයක් තියෙයිද නැද්ද? අදාපායේ තමයි. මොකද ආනන්තරිය අකුසලේ බලවත්. කල්පයක් අපාය අදට විතරක් නෙමෙයි තව කොච්චරක් කල්පයක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයි. කල්පයක් අපායි. ඒ අපායේ ආනන්තරිය අකුසලේ විපාක දීලා අවසන් වෙනකොට අර කරපු පින් ඔක්කොම බලවත් වෙලා එනවා. සත්තිස්සර නමින් පසේ බුද්ධත්වයට පත් වෙනවා කියන ඊට පස්සේ. එතකොට අපිට පේනවා ඒ පින මතුවෙලා එනවා. ඒ පින නැති වෙන්නේ ධර්ම සංගායනා කරපු පිර ධාතුන් වහන්සේලා වෙනුවෙන් චෛත්‍ය හදවපු පින ඒක නැති වෙන්නේ. හැබැයි ඊට වඩා ප්‍රබලයි අර පියා මරපු පීතෘ ඝාතන අකුසල ආනන්තරී අකුසල් වලට ගරුක කර්ම කියන්නේ ඒකයි. අනෙක් සියලු පින් යටපත් කරගෙන මරණ මංචකයේ මුලටම මතුවලා ඊළඟ ජීවිතේ විපාකේ අනිවාර්යෙන් ලැබෙන කර්ම තමයි ආනන්තරීය කර්ම. ඒ ආනන්තරීය අකුසලේ විපාක දීලා ඉවර වුණාට පස්සේ අර කරපු පින් විපාක දෙනවා. ඒ නිසා පින්වතුනි වැරදි අඩුපාඩු තිබුණා කියලා සමහරව හිතනවා දැන් ඉතින් අපිට හැදෙන්න කාලයක් නැහැ. දැන් ඉතින් ඉතින් මොනවා කරන්නද? ඌවට කතාත් කියනවා නහයිට උඩින් අඟලක් ගියත් එකයි අඩියක් ගියත් එකයි. දැන් ඉතින් කොහොමත් අපි අපායනේ. ඔය මැරෙනකන් ඉතින් ওই විදිහටම ඉන්නවා. කොහොම කියා මැරෙන්න වැටෙන කම්ම Tamanට හැදෙන්න පුළුවන් වෙලාවෙත් හැදෙන්න නැතුව ඉන්නවා. ඒ නිසා කෙනෙකුට ධර්මයේ ලැබුණාට පස්සේ වයසට ගිහිල්ලා හරි කමක් නැහැ. නුවණ තියෙනවා නම් අද ඉඳන් මං හැදෙනවා කියලා හිතුවොත් එතන ඉඳන් ධර්මයේ තුල බැබලීමක්. බුදුරජාන් වහන්සේ පෙන්නනවා කෙනෙක් අකුසල් කර කර ප්‍රමාද වෙවි ඉඳලා යම් දවසක ධර්මයේ අහලා හිතනවා අද ඉඳන් මං ධර්මයේ කරා යනවා. වලාකුලින් මිදිච්ච පුන් සඳක් වගේ කියලා එතන ඉඳන්. අකුසල් කර කර ඉන්න තාක්කල් වලාකුලෙන් වැහිලා ඉන්නේ. සඳ බැබලෙන්නේ නැහැ එතකොට. අකුසලයෙන් වැළකීලා යා සීලයක පිළිහිටනවා. අද ඉඳන් මං සීල් රකින්නවා. අද ඉඳන් මං බණ අහනවා. අද ඉඳන් මං පින් කරනවා. අද ඉඳන් මං ධර්ම මාර්ගයේ හැසිරෙනවා කියලා ජීවිතේ ධර්මයට වෙනස් වෙනවා හැරෙනවා. එතන ඉඳන් වලාකුලින් මිදිච්ච පුන් සඳ වගේ ධර්මයේ තුල බැබලීගෙන යනවා කියන. මතක තියාගන්න මරණ මංචකේ අන්තිම මොහොතේ ගිනිදැල් පෙනිච්ච ධනංජානි කියලා කෙනෙක්. ඔබ අහලා ඇති. මජ්ක්‍ධිම නිකායේ තියෙන ධනංජානි කියලා සූත්‍රය. ඉන්නකම් පව්කම් කරලා මැරෙන්න වැටෙනකොට ගිනිදැල් පෙවුණා කියන. අන්තිම මොහොතේ සාරිපුත්ත හාමුදුරුවෝ පෙර පිනකට ළඟට ආවේ. සිහිය තිබ්බ නිසා සේවකයෙකුට කිව්වා අනේ ඔබ සාරිපුත්තයන් වහන්සේ හොයාගෙන යන්න. උන්වහන්සේ මට අනුකම්පා කරයි. උන්වහන්සේට මාව බලන්න එන්න කියන්නේ. සාරිපුත්ත හාමුදුරුවෝ වැඩියා. සාරිපුත්ත හාමුදුරුවෝ කරුණ කියද්දි පුදුම වීරියෙන් හිත පිහිටවාගෙන මේ ධර්මයේ මෙනෙහි කළා අන්තිමට මරණ මංචකේ හිත එකඟ වුණා බණ අහනකොට. මරණයටපත් වෙලා ධනංජානි කියලා බ්‍රහ්ම දේවතාවෙක් වෙලා බඹලව පහළ වුණා. හැබැයි සාරිපුත්ත හාමුදුරුවෝ එන්න කලින් පණ ගියා නම් අපායේ. නිරේට යන්න හිටපු කෙනාට අන්තිම මොහොතේ මරණ මංචකේ ධර්මයේ හිත පිහිටෝලා බඹලව උපදින්න පුළුවන් වුණා.
ඒ නිසා සමහර ඒවා තියෙනවා මේ බුද්ධ ශාසනය තුල මේ මැරෙනකොට ධර්මයේ සිහි කළ රහත් වෙනවා. අන්තිම මොහොතේ හරි ධර්මයේ හිත පිහිටෙව්වොත් ඒ ට්‍රැකවරනේ තියෙන. දැන් ඔබ අහලා ඇති අර දාරුචීරිය. බාහ්‍ය දාරුචීරිය දරපතුරු ටිකක් ඇඳගෙන මහා පාරේ දන ගහගෙන ධර්මයේ සිහි කර කර ඉන්නකොට එළ දෙනක් යන්න. අනිනකොට ඒ කර්ම විපාකයක් පෙර සසරේ. හැබැයි ඒ අනිනකොටම හිත කෙලෙසුන්ගෙන් මිදිලා රහත් වුණා. එතනම් පිරිනිවන් පෑ. ඔය වගේ නොකල වරදකට උල ඉඳවපු ස්වාමීන් වහන්සේ නම. රජ්ජුරුවන්ගේ ආභරණ හොරකම් කරගත්ත හොරු ටිකක් කැලේ දුවගෙන යනකොට උන්වහන්සේගේ පාත්‍රේ නනා හිටියේ. ගඟයිනේ තිබ්බ පාත්‍රයට ආභරණ ටික දාලා හොරු හැංගුණා. පස්සේ පන්නගෙන ආපු රාජබටයන් අන්තිමට හොරා කියලා අල්ලගත්තේ මොකුත් නොදන්න අර පැම් පහසු වෙවි හිටපු හාමුදුරුවෝ. ගගහ රජ්ජුරුව ළඟට ගෙනිච්චා. රජතුමනි මේන් හොරා කිව්වා. මේන් ආභරණ ටික ඔක්කොම අහු වුණා කිව්වා. රජ්ජුරුව ඒ වෙලේම අන කරව කවුල තියාපන් කිව්වා. මොකුත් දන්නේ. රතු මල් මාලාවක් දාලා අඬ බෙර ගගහ කස පහර දිදී නගරේ ඇදගෙන ගිහිල්ලා නැගෙනහිර දොරටුව ළඟදී උල ඉඳෙව්වා. ඒවත් සසරේ කරපු කර්ම. මේ භාවනා පැවිදි වෙලා හිටියත් නිවන් දකින්න ගියත් නිවන් දකින්න අන්තිමට රහත් වෙන මොහොතේ සංසාරේ කරපු කර්ම තියනවා නම් විපාක දෙන්න. ඒවා අන්තිම ජීවිතෙත් විපාක දෙනවා. දැන් උල ඉඳෙව්වට පස්සේ ඔබ අහලා තියෙන ඉස්සර රජවරු උල තියනවා කියන එක. උල ඉඳෙව්වට පස්සේ ඇඟ හාරගෙන මේ බඩවැල් කාගෙන බඩ ඇතුලෙන් උලක් බහිනකොට ඇඟ ඇතුලට ධර්මයේ සිහි කරන්න මේ භාවනා කරන්න ඇස් පියාගෙන පුළුවන්ද? උන්වහන්සේට මේ වේදනාවත් එක්කම සිහි වුණා. අනේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ කොච්චර සත්‍යයක්ද? ඉපදීම දුකයි කියලා නේ දේශනා කරේ. ඉපදිච්ච නිසා නේද මම මේ දුක් විඳින්නේ. සසරේ කොයිතරම් නොකල වැරදි වලට මේ වගේ දඬුවම් විඳලා ඇද්ද කියලා හිතුණා. බුදුහාඳුරන්ගේ බුදුවැසට යොමු වුණා. උන්වහන්සේ කාටවත් පේන්නේ නැහැ. 이르දියෙන් මේ භික්ෂුවට විතරක් පෙනී හිටියා. පෙනී ඉඳලා ධර්මයේ සිහි කරා. මේ රූපේ නිට්ටයද අනිත්‍යද? අනිච්ඡම් බන්ති අනිත්‍යයි ස්වාමී. එනම් මේ රූපේ නිසා ඔබට දැන් ඇති වෙන්නේ සැපක්ද දුකක්ද? දුක්ඛම් බන්ති දුකයි ස්වාමී. එහෙමනම් මේ රූපේ මම මගේ ආත්මයයි කියලා පිළිගන්න පුළුවන්ද? නොහේතම් බන්ති නැහැ ස්වාමිනී. භික්ෂුව ඔබ මේ රූපේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විමසන්න කිව්වා. වේදනා සංඥා සංඛාර විඥාන පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් බලන්න කිව්වා. අමාරු තැන අර වේදනාව මැඩගෙන අනිත්‍ය සිහි කරා උල උඩම රහත් වුණා. උල උඩම පිරිනිවන් පෑවා. එතකොට බලන්න මොකක් හරි කර්මයකට දඬුවමක් ලැබිලා උලින් දෝපු වෙලාවේ එතන ධර්මයේ සිහි කළ රහත් උන්නේ නැද්ද? රහත් වුණා. ඒ උල ඇඟ හාරගෙන බහිනකොටත් ධර්මයේ සිහි කළ උල උඩම රහත් වෙලා පිරිනිවන් පෑවා. සාමාවතිය ඇතුළු 500ක් ගින්නෙන් පිච්චෙනකොට ඒ වේදනාව තුල වේදනානුපස්සනාව වඩලා අනිත්‍ය සිහි කර අනාගාමි වෙලා සුද්ධාවාස බඹලව ඉපදුණා. ඒ නිසා මතක තියාගන්න අපට ජීවිතේ කරදර ප්‍රශ්න ගැටලු එනකොට එතනමයි ධර්මයේ සිහි කරන්න තියෙන්නේ. සමහරු කරදර එනකොට කරදර වලට බනිනවා. ඕම් පින් කරලා අපිට වෙච්ච දේ කියලා කරදර වලට බනිනවා. පිනටත් ගරහ කරනවා. ඒ කරදර එනකොට හිතන්න මේක තමයි ජීවිතේ. බුදුහාඳුරෝ දේශනා කරේ මේක සැපක් කියලාද? ඉපදීමත් දුකක්. ඉපදිච්ච දවසේ ඉඳන් කරදර විපත් ලෙඩ වෙනවා, වයසට යනවා, කොච්චර හොඳ කරත් බැනුම් අහන්න වෙනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක, අප්‍රියයන් එක්ක එකතු වීම, කැමති දේ නොලැබීම, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කොච්චර අපි අඬලා ඇද්දනේ. කොච්චර කෑ ගගහ පපුවට ගගහ ඌක් තිය සිහි නැතු වැටලා නැද්ද? කොච්චර අඬනවද මිනිස්සු? හූල්ලනවා, උපායාස සුසුම් හෙලනවා. ඕක තමයි ජීවිතේ. එතකොට මේ තුල මේක දුකක් කියලා බුදුහාඳුරෝ අපිට කරදර එනකොට හිතෙන්න ඕනේ අනේ ධර්මයේ කොච්චර සත්‍යයක්ද? බුදුහාඳුරෝ දේශනා කරේ මේක දුකක් කියලා නේද? ඉපදිච්ච නිසා නේද මම මේ දුක් විඳින්නේ? ඕක හිතෙන්නේ නැහැනේ බොහෝ දෙනෙකුට. ඕන් අපි පින් කරලා අපිට වෙච්ච දේ කියලා හිතන්නේ. ඒ නිසා දුක දුකක් හැටියටම දකින්න.
කරදර එනකොට එතනමයි ධර්මයට යන්න තියෙන පාර. ඒ කරදර Tamanට ආශිර්වාදයක් කරගන්න. දැන් තිසා ගෝතමියගේ අර දරුවා මැරිලා මත් දන්නවනේ. නොමල ගියකින් අබ හොයාගෙන ගියේ. අඬා ළමයා උස්සගෙන කෑ පිස්සුවෙන් වගේ දුවගෙන ගියා. දැන් නිකන් ඒක විපතක් තමයි. තිසා ගෝතමියට අපිට අනේ පව් එකම ළමයා අපි ඔහොමනේ හිතන්නේ. ඒක එහෙම තමයි. හැබැයි ඒ විපතම Tamanට ආශිර්වාදයක් වුනේ නැද්ද? එදා තිසා ගෝතමියගේ දරුවා නොමැරුණා නම් අදත් දරුවෝ හද කොහේ හරි මිනිහගෙන් කුටි කකා හරි කොහේ හරි සසරේ දුක් විඳ අද කොහේ හරි ඉන්නවා. අපායක වෙන්න පුළුවන්. තිරිසන් මව් කුසකින් ඉපදිලා වෙන්න පුළුවන් අද කොහේ හරි. එතකොට තිසා ගෝතමියට රහත් වෙන්න නිවන් දකින්න ආශිර්වාදයක් උනේ අර විපත නෙමෙයිද? ඒ වගේ සමහර විපත් එනවා හරියට අපි ඒක ධර්මයට අනුව දැක්කොත් ඒකම ධර්මාවබෝධයට ආශිර්වාදයක් කරගන්න පුළුවන්. අපිට කරදර බාධා එනකොට ධර්මයේ හිතන්න. එතනින්ම ධර්මයේ ඇතුළට යන්න. එතනමයි අපිට ධර්මාවබෝධයට ධර්මයේ කරා යන්න පාර තියෙන්නේ. ඒ නිසා එන හැම කරදරයක්ම හැම විපතක්ම ධර්මාවබෝධයටම ආශිර්වාදයක් කරගන්න. සුගතියක් හැටියට තියෙන මනුස්ස ලෝකේ ඉපදිලත් අපිට මෙහෙමනම් අපායකට වැටුනොත් කොහොම තියෙයිද? ඒ නිසා අත්ත දීපා අත්ත සරණ අනඤ්‍ය සරණ. තමා තමාව දූපතක් කරගන්න. ධර්මයේ සරණ යන්න ධම්ම දීපා ධම්ම සරණ අනඤ්‍ය සරණ. සසරින් මිදෙන්න වීරිය වඩන්න. ඉතින් ඒ පිණිස ඔබ හැම දිනාටම මේ ධර්ම දේශනාව දායකත්වයේ ධර්මින් විශාල පිරිසකට බණහන සැලැස්සීමේ ධර්ම දානමේ පිනත් ඔබ හැම දිනාටම ධර්මාවබෝධයට ආශිර්වාදයක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා.